සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දාන කතං සීල කතං සග්ග කතං කාමානං ආදීනවෝ ඕකාරං සංකිලේසෝ නික්ඛම්මේ ආනිසංසෝති. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් පින්වත් වූ ඔබ සියලු දෙනාම නිදුක්ව නිරෝගීව සුවපත්ව සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ජීවිත ගමනේ හැම සැනසෙල්ලක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණේ පෙක්ඛමානෝ ලෝකා මිසං පජහේ සම්ති පෙක්කති. දිවා රාත්‍රී කාලය ගත වේගෙන යනවා. වයෝ ගුණ කායික මානසික ශක්තිය අස්කන්නාදී ඉන්ද්‍රියන්ගේ දුර්වලතාවය වේගයෙන් සිදු වේගෙන යනවා. මේ පිළිබඳව නුවණින් දැකලා හඬා වැළපෙන්න නොව එහෙත් නුවණින් දැකලා ආමිෂය කෙරෙහි පවත්නා ලෝකයේ අරමුණු ගැනීමේදී සිහිය පිහිටුව ගන්න. ඒ තමයි අත්හැරීම හැටියට ධර්ම කතාවේ පෙන්වම් කළේ. අලුත් අවුරුද්දක් උදා වූ කාලයක ගත වූ වසර තුල අඩුපාඩුකම් හදාගෙන අත්හැරුණු දේවල් ජීවිතයේ යහපත පිණිස යොමු කරගෙන මෙලොව ජීවිතේ දියුණුවක් ඉගෙන ගන්න දරුවන්ට අධ්‍යාපනය, තරුණ දරුවන්ගේ උසස් අධ්‍යාපනය, රැකියා වෘත්තීය කටයුතු ඉතිරි කොටස් ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් ජීවිතවල ඔබට ඉටු කරගන්න පුළුවනි. විවාහ, ගේ දොර, දරුවෝ, යුතුයකම් බොහෝ දේවල් මේ අතර පවතිනවා. එහෙත් මේ සියල්ලම සිදු කළ යුතු වන්නේ විනයක් ශික්ෂණයක් අනුව කියලා අපි නිරන්තරයෙන් මෙනෙහි කළ යුතු වෙනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබීම මොනතරම් දුර්ලභ කරුණක්ද? ඒ දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයත් අපට ඕන විදියට පවතින්නේ නැහැ කියන අදහස අනත්ත කියන බෞද්ධ දර්ශනයේ වචනයෙන් පදපෙලින් පෙන්වා දෙනවා. මේ ලෙඩ දුක් පවතින කාලයක බහුල ලෙස පවතින කාලයක එය තවදුරටත් විස්තර කළ යුතු වන්නේ නැහැ. මේ නිසා ගත වෙන හැම මොහොතක් පාසාම ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙන දිවි පැවැත්මක ඒ හැම මොහොතක්ම සැනසිලිමත්ව ජීවිතය පාත්ත ගන්න පුළුවනි නම් හොඳයි. ඒ නේද අපි මේ බලාපොරොත්තු වෙන්නේ. ඔබ ලෞකික මොන විෂය දැනුමකින් ඉහළට ගියත්, ගේ දොර යාන වාහන ආදිය ලැබුවත්, ඔබ බලාපොරොත්තු වන අය ඔබේ ජීවිතයේ එකතු වුණත්, මනස තුල තෘප්තිමත් භාවයක් විනය ශික්ෂණයේ අනුව දහම් මග අනුව තෘප්තිමත් භාවයක් නැත්තම්
මොණයන් වෙලාවකදී හරි ඔබේ හිත ඔබටම දොස් කියනවා. ඒක තමයි මිනිසිතේ හැබෑ ස්වභාවය. ලිංගතුකම ආදරය සැප හොයාගෙන යන මිනිස්සයෝ දුකට කඳුලට කිසි විටකවත් කැමැත්තක් නැහැ. මේක තමයි හැබෑවටම හදවතේ හිතේ කතාව. මේ නිසා සම්මතෙන් නව වර්ෂයක් ලැබූ අවස්ථාවෙත් එදිනෙදා පවත්තන ඔබේ කටයුතු විනය ශික්ෂණයට ධර්මානුකූල වචනේ සීලය ඒ අනුව පවත්තන ගමනේ ජීවිතය ගැන ගැඹුරින් දකින්න. සම්මුතිය තුල මොනතරම් මම මගේ කියලා පැවසුවත් පරම සත්‍ය වශයෙන් සියල්ල හටගත්ත වගේම අත්හැරෙන බව, දාලයන්ට වන බව, සිත තුල පුරුදු කොටගෙන හිතන කියන කරන එක Tamanට වගේම අන් පරිසරයටත් බොහෝම හොඳයි. වඩාත්ම දැනෙන්නේ ඔබේ සෙවණ, ඔබේ සුසුම හා සමීපව ජීවත් වෙන එක වහලක් යට ඔබේම ප්‍රිය අයටයි. එතනින් දුක හටගත්තොත් ජීවිතේ මහත් වූ අඳුරක්. එතනින් සන්තුෂ්ටියක් හටගත්තොත් ඔබට තබන හැම පියවරක්ම රැකියාව, වෘත්තිය, ගමන බිමන හැම තැනකම අපි හිතන ආකාරය සැනසුණු සංසිඳුණු මනසකින් නිසා අපිට ලෝකයේ පේන්නේ නිවුණු හැටියටයි. වැසි වසීවි පායා යනවා. හිරු පායාගෙන එනවා, බැස යනවා. ගහකොළවල මල් පිපෙනවා, පරවිලා යනවා, නැවතත් මල් පූදිනවා. ජීවිතේ ලාභ අයසයස නිന്ദා ප්‍රශංසා සැප දුක්ඛක ජීවිතය ගලාගෙන යනවා. ඒ නිසා ලාභයේදී උඬගු වෙන්න ඕනේ නේ, උපේක්ෂාවටපත් වෙන්න ඕනේ. අලාභයේදී හඬන්න වැළපෙන්න නෙමෙයි, අවශ්‍ය තැන ධෛර්යමත්ව කටයුතු කළ යුතු වෙනවා. මෙන්න මේ සදහම් අනුශාසනයේ මුල් කොට පෙන්වලා දීලා මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම මනුෂ්‍ය රත්නය ඒ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්‍යයන් කෙරෙහි මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් පෙන්වා දුන්නු උතුම් දහම් පදයක්, දහම් පෙළක් මතු කරගන්න කැමැතියි. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණොත් කුමක්ද සිද්ධ වෙන්නේ? තථාගත බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙලා 2565ක් ඉක්ුත් වෙලා. වසර 2565ක් අවසන් වෙලා. එනමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරම සත්‍යය මිනිස් හිතේ හැබෑ සැනසෙල්ල කිසිදු වෙනසක් නැතුව කුමන රටකට, ජාතියකට, ආගමකට ඒ ආදී වශයෙන් වෙනසක් නැතුව පාට මොකක් වුණත්, භාෂා මොකක් වුණත්, අදහන ආගම මොකක් වුණත් සිත් හැම සිතක්ම එක වගේ නිසා ආරම්භයේදී එනම් ආදරය, සන්තුෂ්ටිය හොයාගෙන යන සැපට කැමැති, දුකට, කනගාටුවට, වේදනාවට අකමැති, ඒ තමයි මිනිස් සිතේ හැබැයි ආරම්භය. අන්න එවැනි හැම සිත්වලටම හිතා බලන්න පුළුවන්, ගලප ගන්න පුළුවන් ඉගැන්වීමක්, දහමක්, පරම සත්‍යයක්, ලෝකාර්ථයක් භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා. උන්වහන්සේ මුණ ගැහුණ නම්, මුණ ගැහෙනව නම් අපි එහෙම හිතමු. තථාගත බුදුරජාණන් වහන්සේ ධම්මියා කතාය සන්දස්සේසි, දැහැමි කතාවකින් අපට මඟ පෙන්නනවා. ඒ දැහැමි කතාව කිසිවක් කෙරේ හිතින් දැඩිව ඇලෙන්නවත්, අකමැති හෝ වෙනස් වෙන තැන ගැටෙන්නවත් තරහවට අවස්ථාවක් නෙමෙයි. මුලින් සඳහන් කළා වගේ සම්මත ලෝකයේ තුල ඔබ දියුණු වෙන්න ඕනේ. සම්මතයේ තුල මම මගේ කියා කතා කරાવી. හැබැයිමයි එහෙත් පරම සත්‍ය වශයෙන් මම කියන මමවත් හැබෑවට මට අයිති නැතිනම් ඔබ කියන ජීවිතේ ප්‍රියයි කියන ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ ඔබ හිතින් පමණක් නෙමේ අතින් පව ලියා තියාගෙන ඉන්න ගේ දොර දන දහන්න පටන් ওই කිසිවක් මගේ නොවන බව, ස්ථිර සදාකාලික නොවන බව පරම සත්‍ය වශයෙන් හිත පුරා දැනෙන්න ඕනේ. දැහැමි කතාව තුළ තද ඇලීම්, ගැටීම්, දුක්ඛ දෝමනස්ස බැහැර වෙලා සංසිඳෙන අදහසක්. ඒ තමයි බෞද්ධ දර්ශනයේ පෙන්눔 කළේ වීත රාග, වීත දෝෂ, වීත මෝහ කියලා. රාගයෙන්, දේශයෙන්, මෝහෙන් විනිර්මුක්ත වූ ඒ අරමුණු සිත්ති සකස් වෙන ආකාරයෙන් මඟ පෙන්වා දෙනවා යයි පෙන්눔 කළේ ඒ අදහස දැහැමි කතාව. ධම්මේවා කතා අරියෝවා තුම්මේ භාවා නිරන්තරයෙන් පෙන්눔 කරනවා. කතා කළ යුතු නම් යහපත් වූ කතාවක්, දැහැමි කතාවක්. බොරු කීම, කේලම් කීම, පරුස වචන, හිස් වචන මේ වයින් වැළකීලා තමන්ටත් අනුන්ටත් අර්ථාන්විත ධම්මවාදී, විනයවාදී, අත්වාදී, කාලවාදී ආදී වශයෙන් පෙන්නපු එවැනි සිතුවිලි වචන වලින් පිට කරලා ඒ අනුව හැසිරෙන්න පුළුවනි නම්
ඒක අපේ හිතවලට හොඳයි. සැනසෙල්ල. හිත සන්තුෂ්ටියටපත් වුනොත් නේ සිතුවිලි වචන ක්‍රියා යහපත් වෙන්නේ. එහෙමනම් අන් අයටත් බොහොම හොඳයි. මේ වදන් ඇහෙනකොට අහගෙන ඉන්නවනම් යම් කෙනෙක් ඔබ හිතනවද දැන් ওই වගේ අදහස් බොහෝ විටක පවතින පොත්පත්වල විතරයි කියලා? නැහැ. පින්වත්නි, ශාන්ත මිනිස්සයෝ හරියට නිසල ජලාශයක් වගේ. දඩබ්බර අය එක්කෙනෙක් හිටියත් 1000ක් මැද මතුවෙලා පෙනෙන්න පටන් ගන්නවා. අර වචන ක්‍රියා ඒ දඩබ්බර නිසා, ඕලාරික නිසා. ශාන්ත මිනිස්සයෝ දහසක් හිටියා ශාන්තයි, නිශ්චලයි. ඒ නිසායි බොහෝ විටක මතුවී පෙනෙන්නේ නැත්තේ. අර එක් අය දෙදෙනෙක් දඩබ්බර ගති ගැන දැකලා බලලා ඔක්කොම ඒ වගේ කියලා හිතන එක හරිද කියලා නුවණින් හිතලා බලන්න. මෙන්න මේ නිසා භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතාවකින් අපට මඟ පෙන්වාවේ. බුදුරජාණන් වහන්සේට අපේ හිත කියන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. ඒක මොනතරම් සැනසෙල්ලක්ද? බොහෝ විටක බහනවනේ දුකක් කරදරයක් ඇති වුණාම බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් මගේ හිත දකීවි. මගේම හිතට යම් දහමක් දේශනා කරાવી. මගේ දුකට පිහිට වේවි කියලා තථාගත බුදුරජාණන් වහන්සේ හිත දකිනවා. හරියට දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙක් නිවැරදි බෙහෙතක්ම රෝගියට ලබා දෙනවා වගේ මනසට අවශ්‍ය නිවැරදිම බෙහෙත භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ තුලින් දේශනා කරනවා. පීති මනස්සකායෝ පස්සම්බති. සිත සුවපත් වුණාම මේ ස්කන්ධ පංචකය, මේ කය, මේ ජීවිතය සුවපත් වෙනවා. එහෙමනම් ධම්මියා කතා සන්දස්සේසි සමාදපේසි. එහි සමාදම් කරවනවා. ඉන් අදහස් කළේ මේ හොඳ, මේ නරක, මේ කුසලයේ, මේ අකුසලයේ කියලා ඒ මඟ පෙන්වලා දෙනවා. සමාදම් කරවනවා. දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයේ උතුම්කම පෙන්වලා දෙනවා. ජීවිතේ හැම මොහොතක් පාසාම ගත වේගෙන යන බව මතු කරලා මේ ජීවිතයෙන් ලෞකික ලෝකෝත්තර වශයෙන් උතුම් ප්‍රයෝජන ලබන්නට පෙන්눔 කරනවා. සමුත්තේජේසි උනන්දු කරනවා. උත්තේජනය පවත්වනවා. පාපයේ ඇති භයානක බව, අකුසලයේ ඇති භයානක බව, කුසලයේ ඇති යහපත් බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. පාපය හොඳ නම් අකුසලයේ හොඳ නම් කවදාවත් එපා කියලා කියන්නේ. කුසලයේ නරක නම් කවදාවත් කුසල් කරන්න කියලා කියන්නේ. පාපය වැරදි, කුසලයේ හොඳයි. නැත්නම් අකුසලයේ නරක විපාක, කුසලයේ යහපත් වූ විපාක. ඒ නිසා අකුසලයෙන් වළකින්න, කුසලයට යොමු වෙන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ අදහසයි. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං යන අදහස පෙන්눔 කළ මේ නිසයි. සම්පහන්සේසි ඒ දේශනාව ඔස්සේ ප්‍රහර්ෂයක් අපේ හිත පුරා ඇති වෙනවා. මගේ හිත නිවුණා. හිතේ ඔළුවේ තිබුණු බොහෝ දුක්ඛන්දරාවක් සංසිඳිලා මගේ හිතට සුවපත් භාවයක් තිබුණා. ඇලුණු ගැටුණු දේවල් හට අරගෙන බිඳී නැතිව යන අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යට සංකත නේද කියලා, සංඛාර නේද කියලා මගේ හිත වලට දැනෙනකොට හඬන වැළපෙන ලුවක් නොව සැනහෙන හිතක් මගේ හිත වලට දැනෙනවා කියලා ඒ හිත වලට දැනෙනවා. ප්‍රියංගෙන් වෙන්වීම මට දැන් තේරුම් ගන්න පුළුවන්. හැම හමුවීමකම වෙන්වීමක් තිබෙනවා කියලා මට දැනෙනවා. තරුණකම දි รา ගෙන යාමෙන් අවසන් වෙනවා කියලා මට දැනෙනවා. ජීවිතයේ යථාර්ථය මම අවබෝධ කරගත්තා. උත්සාහය, අදිෂ්ඨානය, ධෛර්යය මා වෙතින් පලා ගිහිල්ලා නැහැ. හැබැයි මේ මොහොතේ ජීවත් වෙන්න මගේ හිත දැන් මට අවබෝධ වෙලා කියලා දැනෙන්න ඕනේ. සම්පහන්සේසි ප්‍රහර්ෂයක් දැනෙනවා. මෙන්න මේ වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දහම් පෙළක් තිබෙනවා. දාන කතා, දීම, ඉන් අදහස් කරේ මුක්ත ඡාග. හිතෙනුත් අවබෝධයෙන්ම අත්හැරීම කියන අදහසින් දිය යුතු වෙනවා. ඉඳුල් වතුර ටිකක් පැත්තකට දැමුවත් කුමන හෝ සතෙකුට ආහාරයක් වේවා කියලා ඒක කරන්න පුළුවනි නම් ඒක තමයි හැබෑම දීම. එහෙම නැත්නම් අතින් දීලා හිතෙන් අල්ලගෙන ඉන්නවනම් ඒක තෘෂ්ණාවක්. පින්වත්නි, සමාජය තුළ ඒ බොහෝ දේවල් තිබෙනවා. මේ පෙන්වා දෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වා දුන්නු හැබෑදීම. දෙන්න දෙයක්ම නැත්තම් ලිංගතුකම, කරුණා, මෛත්‍රිය මේ ටිකවත් අපිට පවත්වන්න පුළුවනි නම් උතුම්ම දීමක් හැටියට, ශ්‍රම දානයක් හැටියට, පරෝපකාරයක් හැටියට සිහිපත් කරන එක හොඳයි. දෙන්න පුරුදු වෙච්ච ඇත්තෝ බෝධිසත්ව උතුම වගේ අවසාන ජීවිතයත් පරිත්‍යාග කරනවා. සීල කතා, කායික වාසික සංවරය, එහෙත් හිතේ තරහ, වෛරය, දැඩි ආසාව, රාගය පුරවගෙන හරියට රහත් උතුම වගේ බෝධිසත්වෝ වගේ හැසිරීම ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. අවබෝධයෙන්ම. එනම් මෙතෙක් සඳහන් කළා වගේ හට අරගෙන බිඳී නැතිව යන ලෝකයක් තුල, කිසිවක් ස්ථිර නැති ලෝකයක් තුල, සියල්ල ඕනම මොහොතක අත්හැරිය හැකි ලෝකයක් තුල
සත්පුරුෂ මිනිස්සෙක් හැටියට කායික වාසික සංවරය පවතින්න ඕනි කියලා චිත්ත සමෝදානය පවතින්න ඕනේ. එවිට කායික වාසික සංවරය අවශ්‍ය තැන යම් විටක මොන විදියට පැවැත්වුවත් හිතේ සුපසන්කම සීලේ නිසා නුඹ හදවත පිරිසුදු මිනිස්සෙක් කියලා අන් අයට පහසුවෙන් දැනෙන්න පටන් ගන්නවා. හැබැයි හදවත පිරිසුදු මිනිස්සෙක් කියන්නේ තවත් කෙනෙකුට විපතක් කළා, තවත් කෙනෙකුට උදව්වක් කළා කියන එක නෙමෙයි. හැම කෙනෙකුටම යහපතක් වෙන්න ඕනේ. නරක අය නරකින් වළක්වනවා. හැබැයි ඒ අයට විපතක් කළා නෙමෙයි. ඒක ඔබම තේරුම් ගන්න ඕනේ. සග්ග කතා දෙවියන් බවට යන්න. දෙවියන් බවට පත් වෙන්න දේවත්වයේ සැලකිය යුතු කරුණු පහක් ශ්‍රද්ධා, සීල, ශ්‍රුතචාග, ප්‍රඥායයි ධර්මයේ පෙන්눔 කළා. මේ ගුණ හැබෑවටම ටික ටිකවත් මා තුල පවතිනවද කියලා නිරන්තරයෙන් හිත තුල පවත්වා ගන්න පුළුවන් කමක් ලැබෙන්න ඕන. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනෝ. කාමේ තියෙන ආදීනව. පෞල් පරිසරයක් විනාශ වෙලා, විවාහ ජීවිත අමතක වෙලා, මව් පදවිය, පිය පදවිය අමතක වුණොත් තරුණ දියණියෙකුට, මෑණි කෙනෙකුට තනි මහමග ගමන් කරන්න බැරි තරමට, නිවසක හුදකලාව සිටින්න බැරි තරමට පරිසරය නරක් වුණොත්, ඒ වගේම පොදු ස්ථානයක, ඒ වගේම පොදු ප්‍රවාහන සේවයේදී පවා කරදර බාධක ඇති වෙනවනම් මේ කාමයේ රාගය නිසා නම් ඒක මොන වගේද කියලා ඔබම තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා යහපත් වූ ගෘහස්ත ජීවිතවල විවාහ ජීවිතයක් සත්පුරුෂ ලෙස ජීවිතය පාත්තන්ට ඕනේ. අවසානයේ කුමන සිතුවිල්ලක නමුත් අවසානයේ ඒනේ බලාපොරොත්තු වෙන්නේ රහසේ වැරදි කරලා වුණත් නමුත් අවංකවම තමන්ගේ හිතින් අහලා බැලුවොත් තමන් මොන වගේ මිනිස්සෙක්ද කියලා ධර්මයේ තුලින් විමසලා බැලුවොත් ඔබට වැටහෙයි යහපත් ලෙස ගෘහස්ත ජීවිතවල ආවාහ විවාහයන්ටපත් වෙලා දරුවෝ ලබලා සතුටින් ජීවිතය පාත්තන්න පුළුවන්කම තිබෙද්දී ඇයි මේ අයාලේ යන හිතක් රාගයට මුසුපත් වූ හිතකින් මේ වගේ වැරද්දක් වෙන්නේ කියලා දැනුනම තමන් නිසා මේ ලෝකෙට බිහි වෙච්ච දරුවන්ටත් හදවතින් මුහුණ දෙන්නේ කොහොමද කියලා හිතෙන්න ඕනේ. හැබැයි මේ ටික තේරුම් ගන්න නම් ධර්මයට මුසු වෙච්ච හිතක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මත් අතුරෙන් වගේ හිත ව්‍යාකූල වුණොත් ඔය ටික නොතෙරී යාවි. මා මේ දේශනා කරන්නේ සත්පුරුෂ මිනිසයන්ට. ධර්මයේ ටික ටිකවත් වටහා ගන්න පුළුවන් පිරිසකටයි. ඒ මකට යොමු වෙන්න අවශ්‍යයි. කාම යන්නේ ආදීනව. ඒ වගේම ඕකාරං සංකිලේසු. ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙස් මෙලව ජීවිත පමණක් නෙමේ සසර ගමන පුරාම නරක තිරිසන් പ്രേත අසුරයන් සතර පායට ඇද දමලා මහසේ විපත් ඇති කරන්න පුළුවන්. ඒ නිසායි සම්මුතියට මම මගේ කියලා කටයුතු කළත් පරමාර්ථ ධර්ම වශයෙන් උපාදානය කරගන්න එපා කියලා ධර්ම කතාවේ පෙන්වුම් කළේ. හිතෙන් දැඩිව ගන්න එපා. ඒක ඔබේ ජීවිතවලට මොන වගේ පිහිට වෙනවද කියලා තේරුම් ගන්න පුළුවන්. ඔය ස්වාමියා බිරිඳ දෙමව්පියෝ දරුවෝ උනත් ළඟම ඉඳගෙන ඒ කටයුතු සිද්ධ කරන්න. හැබැයි කිසිවක් කෙරෙහි හිතෙන් දැඩිව ඇලෙන්න එපා. ඒක පැහැදිලිනේ. වර්තමාන කාලයේ තුල තරුණ දරුවෝ උනත් රැකියාවකට විවාහයකට ඈත් වෙනකොට ඔබට යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. ඒ එක ආකාරයකින් දරුවා කීකරුයි හොඳට ඉගෙන ගත්තා යුතුයකම් කරනවා. නමුත් මගේ ළඟ නෑ කියලා හඬන වැළපෙන දෙමව්පියෝ හිතලා බලන කොයිතරම් සිටිනවද කියලා. ඉතින් මොණියන් වෙලාවක ඇස් දෙක පිය වේවිද කියලා කවුද දන්නේ? ඔය තෘෂ්ණාවත් එක්ක ඇස් දෙක පිය වුණොත් නිරයයි නැත්තම් പ്രേත විෂයයි උරුම වෙන්නේ. ඒ වගේම අනිත් ආකාරයෙන් Taman කැමති ආකාරයෙන් දරුවන්ගෙන් බලාපොරොත්තු ඊටුනේ නැහැ කියලා අකීකරුණා කියලා Taman බලන්න ආවේ නැහැ කියලා විවිධ අදහස් ඔස්සේ ගැටීම් ඇති වුණොත් තරහව වෛරය ඒත් ඇති වෙනවා. එයත් අවසානයේ නිරේ උපදින්න තිරිසන් ලෝකයේ උපදින හේතුවක් වෙයි. මේ තරහ වෛරය අමනාපය නිසා Taman අතින් කළ යුතු යුතුයකම් සිද්ධ කරලා ලංව හිටියත් අත්තල් පටලාගෙන හිටියත් නුඹල මගේ කියලා පරමාර්ථ ධර්ම වශයෙන් හිත සැනසෙන්න ඕනේ. පස්සද්ධියකට එන්න ඕනේ, සංසිඳීමක් ඇති වෙන්න ඕනේ. මේ තමයි සංසාර ගමනේ. හමු වෙමින්, මුණ ගැහිමින්, නැවත බැහැර වෙමින් යන ගමනක්. සසර තෘෂ්ණාව මුළුමනින් කෙලවර කළේ නැත්තම් මේ ඉපදෙමින් මරණයටපත් වෙමින් යන ගමනේ කුසලයේ බලවත් වෙලා මනුෂ්‍ය ජීවිත ලැබුවොත් මේ විදියට මුණ ගැහිමින් වෙන්වෙමින් යන ගමනක්. අම්මා නොවුණු කෙනෙක්, පියා නොවුණු ආදී වශයෙන් මුණ නොගැහුණු කෙනෙක් නැතිතරම් මේ සංසාර ගමනේ ජීවිත ගැන ගැඹුරින් දකින්න පින්වත්නි. මේ විදියට තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරන විට අපේ සිත කල්ල චිත්ත නිවුණු හිතක් බවට පත් වෙනවා. සංසිඳුණු හිතක් බවට පත් වෙනවා. ඒ කල්ල චිත්ත මීළඟට මුදු චිත්ත, හිත මුදුයි. උඩින් බැලුවම ජලාශයක පතල පෙනෙනවා වගේ, පෑදිලා තිබෙනවා වගේ ඒ හිත සංසුන් වෙනවා. විනීවරණ චිත්ත, කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම බැහැර වෙලා සංසිඳුණු මනසක් දැනෙන්න පටන් ගන්නවා.
ඒ අරමුණේ වීත රාගයේ මනසකුයි එතෙන්ට දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට පසන්න චිත්ත පැහැදුණු සිතක් පැහැදුණු හිත මූණෙන් කියන්න පුළුවන්. මුඛවන්නෝ විපසීදති. කිසිවක් ආලේප නොකලත් පින් පාටයි කියලා සිංහල සංස්කෘතිය තුල සඳහන් කළේ. ඔබේ හිත පිරිසුදු බව ඔය ඇස් දෙකෙන් පේනවා. ඔය මුහුණෙන් පේනවා. මූණේ පාට මොකක් වුණත් කළු සුදු දුඹුරු වුණත් පින් පාට ඇති මිනිස්සයෝ හිත පිරිසුදු බව පැහැදිලි. අවසානයේ උදග්ග චිත්ත. ඔද වැඩි ගිය හිතක් ඒ හිත තුලින් දැක ගන්නට පුළුවනි. ධර්මයෙන් ඔද වැඩි ගිය කෙලෙස් සංසිඳුණු හිතක් තමන්ටම සැලසෙනවා. පීති මනස්ස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සුඛං වේදේති කියන ඒ සුවේ ලබන තැනට හිත සංසිඳුණු බවක් දැනෙන්නට පටන් ගන්නවා. තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණොත් කායිකව උන්වහන්සේ අපිට මුණ නොගැහුණත් ධර්මයෙන් අපි මුණ ගැසෙන්න ධර්මයට ලං වුණොත් මේ සුවේ ලබන්න පුළුවනි. කාරුණික පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ දැන් ධම්මියා කතාය දැහැමි කතාවක් දේශනා කරලා එහි සමාදන් කරවලා එනම් මඟ පෙන්වලා එය උනන්දු කරලා ඊළඟට සම්පහන්සේසි ප්‍රහර්ෂයක් ඇතිවන ආකාරයට කටයුතු කළා. එසේ කටයුතු කරන විට අපේ හිත තුළ ඇති වුණු ස්වභාවය ධර්මයේ පෙන්눔 කළ ආකාරය විස්තර කරා. කල්ල චිත්ත, මුදු චිත්ත, විනීවරණ චිත්ත, පසන්න චිත්ත, උදග්ග චිත්ත කියලා. පින්වත්නි, දැන් මේ ස්වභාවයට පත්වුණු හිතකින් අපි කුමක් අනුගමනය කළ යුතුද කියලා ඔබට වැටහීමක් පවතින්න ඕනේ. පළවෙනි දේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි මනාකොට ශ්‍රද්ධාවක් ඇති කරගන්න එක. තථාගත බුදුරජාණන් වහන්සේ නම් මහා කරුණාවයි මහා ප්‍රඥාවයි. ඔබෙන් කවුරුන් හෝ ඇහුවොත් බුදුරජාණන් වහන්සේ නම් කවුද කියලා දෙන උත්තරය උන්වහන්සේගේ නාමයක් ගැන නෙමෙයි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධම්ම සංකේතවත් කරමිනුයි. එනම් මහා කරුණාවයි මහා ප්‍රඥාවයි කියන අදහසයි. එහෙමනම් තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ කරුණාවන්ත අයෙක් බවට පත් වෙනවා කියන එකයි. ප්‍රඥාවන්ත අයෙක් බවට පත් වෙනවා කියන එකයි. හැකිතාක් දුරට මමත් කරුණාවන්ත හා ධර්මයට අනුව නොනැති කෙනෙක් බවට පත් වෙනවා කියලා තමාගේ හිතට දැනෙන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන හැම මොහොතක් පාසාම තමන්ට ඒ අවබෝධය, ඒ වැටහීම පවතින්න ඕනේ. මෙන්න මෙතනින් හිත සකස් කරගන්න ඕනේ. පින්වත්නි, මා ඔබට ආරාධනා කරනවා මේ ලෝකයේ සියලු ශාස්ත්‍රවරුන් ගැන සොයා බලන්න. ඒ හැම ශාස්ත්‍රවරයන්න් වහන්සේ නමකම දේශනා කළ මඟ තුල ඊටාම යහපත් වූ කරුණු හැම මිනිසෙකුටම ලබන්නට පුළුවනි. එහෙමනම් සියලු දෙනාම මේ කවුද බුදුරජාණන් වහන්සේ කියන්නේ කියලත් හොයා බැලුවට වරදක් නැහැ. බෞද්ධ කියන අය පමණක් නෙමෙයි. අන්න එතන තමයි මා පෙන්눔 කළේ බුද්ධ කියන වචනය තුලින්, අවබෝධය තුලින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය. ඊටාම කෙටියෙන් සඳහන් කළොත් මහා කරුණාව මහා ප්‍රඥාව. ඒ නිසා හැම කෙනෙක්ම හැකිතාක් දුරට කරුණාවන්ත හා ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මෙන්න මෙතන තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වඩන්නට යයි ධර්ම කතාවේ පෙන්눔 දෙන්නේ. තමා තමාට දක්වන හිතවන්ත භාවයේ වගේ සියලු සත්‍යයන් කෙරෙහි හිත පතුරවන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඔබේ හිත කියන්න පුළුවන් මම කොයිතරම් හිත පතුරවගෙන හිටියා සියලු සත්‍යයන්ටම යහපතක් වේවා කියලා. එළියට බැස්ස වෙලාවෙ ඉඳලා මිනිස්යන්ගේ නපුරුකම් එක්ක කොහොමද ජීවත් වෙන්නේ කියලා. ජීවිතේ ගැට ගහ ගන්න මොනතරම් අපි වෙහෙසෙනවද කියලා ඒ තුල හිත තුල ඇති වෙන්නේ ඇලීම ගැටීමමයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. අපි ඉහතදී සඳහන් කළා වගේ මේ දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතයේ උතුම්කම වටිනාකම තේරුම් ගන්න පුළුවනි නම් ඔව් බාහිර නරක ලෝකයෙන් පරිස්සම් වෙනවා. ජීවත් වෙන්න කල යුතු දේවල් සිද්ධ කරනවා. ඒ වුණත් මේ හිත පරිස්සම් කරගන්න ඕනේ කෙලෙස් වලින් කියලා හිතේ සන්තුෂ්ටිය ජීවිතය තුළ පවත්වා ගන්න ඕනේ කියන එක අපේ හිත පුරා ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් නිර්පරාදේ තරහවෙන්, වෛරයෙන්, අමනාපයෙන්, ගැටීමෙන් යුක්තවම ජීවිතය පාත්තලා මුණියන් වෙලාවක දිහාරි විඥානයේ බැහැර වෙලා ගිහිල්ලා මේ දුනාට පස්සේ දුගතිය උපදින්න වෙන්නේ. මෙන්න මේ නිසා නිරන්තරයෙන් මේ දහම් කරුණු පෙන්වලා දීලා මෙත්තා කරුණා අන් අයගේ දුක දුටු විටදී හදවතේ ඇතිවන උණුවන ගතිය Tamanට දැනෙන්න ඕනේ කියලා පෙන්වලා දෙන්නේ. පින්වත්නි, වර්තමාන පරිසරය තුළ බොහෝ කෙනෙකුගේ හිත වලින් සංවේදී බව, අනුන් ගැන හිතන එක දැනෙන එක අඩු වෙගෙන යනවද කියලා ඔබ හිතලා බලන්න. අනිත් අයට මොනවා වුණත් කමක් නැහැ තමන්ගේ කුස පිරෙනව නම් කියලා එහෙම හිතනවා වගේ
ප්‍රාණඝාත, සොරකම්, කාමමිත්‍යාචාර, බොරු කීම්, මත්වතුර, මත්ද්‍රව්‍ය මේ දේවල් බහුල වේගෙන යනකොට ඔබට කුමක්ද හිතෙන්නේ කියලා හිතලා බලන්න. ඒ නිසා පෞල් පරිසරයෙන් මේ ටික අපි ආරම්භ කරලා යහපත් වූ මගට එන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව, මහා ප්‍රඥාවයි අපි මනසින් ස්පර්ශ කරන්නේ කියන ඒ හැඟීමත් එක්ක ඊළඟට රැකියාව, වෘත්තියේ යහළු හිතමිතුරන්ගේ ආදී වශයෙන් ඒ මගට යොමු වෙන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. මේ විදියට බුදුහාමුදුරුව අඳුරගත්තොත් මෙත්තා, කරුණා, මුදිතා අන්නයගේ දියුණුව දැකලා ඊර්ෂ්‍යා, වෛරයට වඩා සතුටු වෙන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. තමන්ගේ අඩුපාඩු වලට තමන් අදිෂ්ඨානයෙන්, උත්සාහයෙන් කටයුතු කළ යුතුයි. උපේක්ඛා, සැප දුක දෙකම මධ්‍යස්තව විඳ දරා ගන්න තරම් පුළුවන්කමක් තිබෙන්න ඕන. ඊළඟට තථාගත බුදුරජාණන් වහන්සේ දැක්ම කියන තුල චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මඟ පෙන්වා ගන්නට ඕනේ. ඒ තමයි මේ ලෝකයේ හටගත්ත හැම දෙයක්ම නැති වෙනව නම් දුක්ඛ කියන වචනයෙන් පෙන්වුම් කරේ අඬන්න වැළපෙන්න නෙමෙයි, ජීවිතයේ යථාර්ථය දැක ගන්න. මේ සියල්ල තමයි ලෝකයේ යථා ස්වභාවය. එහෙමනම් තෘෂ්ණාව තිබෙන තාක්කල්, දැඩිව අරමුණු ගන්නා තාක්කල් අපට සැනසෙල්ලක් නැහැ. ඒ නිසා සම්මුතියට මේ දේවල් පැවැත්වුවත් පරමාර්ථ වශයෙන් හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන අවබෝධයෙන් හිත පවත්තන්ට ඕනේ කියන දැක්මක් ඇති වෙන්න ඕනේ. ඒට මාර්ගය කුමක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ජීවිතය ගැන ගැඹුරින් දකින්න පින්වත්නි, මේ සම්මා දිට්ඨිය කියන යහපත් දැක්ම කියන තැන අදහස ඇති කරගන්න. එහිදී සඳහන් කරනවා පින්වත්නි, සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. සම්මුතිය තුල ඇලීම් පවතිනවා. ඔබ කියන විදිහට දෙමව්පියෝ දරුවෝ ඉගෙනීම, රැකියාව, දියුණුවට තියෙන කැමැත්ත ඔව් ඒ දේ සිද්ධ කරනවා. හැබැයි පස්පව් වලින් දස අකුසල් වලින් හැකිතා දුරට බැහැර වෙලා. ඒ වගේම අවබෝධය පවතිනවා. සියල්ල හටගත්ත වගේම නැති වෙනවා කියලා. අන්න ඒ ලෞකික වශයෙන් යහපත් ලෙස මඟ පෙන්නනවා. ඒ සම්මා දිට්ඨියක් ලෞකිකයි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය නම් පැහැදිලිවම මේ පණ ඇති පණ නැති සියල්ලම අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණ ධර්මයට යටත් කොට දකින්න තරම් ඒ ස්වභාවයක් හිත පුරා පවතින්න ඕනේ. මුණියන් වේලාවකදී S2 පිය වුණත්, දෙමව්පිය දරුවෝ සාම්භාරය ධනය ගේදර වුණත් හිතින් දැඩිව ගන්නේ නැතුව හිත සංසිඳවාගෙන S2 පියා ගන්න පුළුවනි නම්, නිවැරදි ලෙස ජීවිතයේ කෙලවරට මුහුණ දෙන්න පුළුවනි නම් කියන හැඟීම හැම කෙනෙකුටම පවතින්න ඕනේ. එහෙම නැත්නම් පින්වත්නි, මේ හිත තුලට දැඩි ආසාව, ඇලීම, මට කිසිවෙක් හෝ මේ දේවල් දාලා යන්න බෑ කියන හැඟීම හිත පුරා ඇති වුණොත් කුමක් සිද්ධ වෙයිද කියලා ඔබේ හිත වලට දැනෙන්න ඕනේ. මෙන්න මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හමු වුණා නම්, මුණ ගැසුණා නම්, භාග්‍යවතුන් වහන්සේ අපේ සිත් දැකලා අපේ සිත සනසවමින් දේශනා කරන විට ප්‍රසන්න චිත්තයේ පටන් සංසිඳුණු පැහැදුණු හිතක් බවට පත් වෙලා එතනින් බුදුරජාණන් වහන්සේ දැක ගන්නට මහා කරුණාවයි, මහා ප්‍රඥාවයි ඔස්සේ, මෛත්‍රිය ඔස්සේ ජීවිතය ආරම්භ කරලා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මග මනස යොමු කරගත යුතුයි කියන අදහස පවත්වා ගත යුතුමයි. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් ඔබ හැම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම උතුම් ධර්මාබෝධයේ පිණසම උපනිශ්‍රේ වේවායි ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් තුනුරුවන් සරණයි. සමාජ සංගායනා